එම බෑනේ නෑ ඒක අපි නිවැරදි කරලා දෙන්න. ඔව් මන්ත්‍රීතුමා. point of order. ගරු කතානායකතුමනි ස්ථාවර නියෝග 3-2 යටතේ මන්ත්‍රීවරුන්ට ආසන පැනවීම කියන කාරණේදී කතානායකවරයාගේ අභිනමතය පරිදි කලින් කාලට මන්ත්‍රීවරුන් සඳහා ආසන වෙන් කරනු ලැබේ කියලා තියෙනවා. එහෙම නැතුව සඳහන් කරලා නැහැ පක්ෂ නායකයින්ටද කොහොමද දෙන්නේ කියලා. හැබැයි මේ ගරු සභාවේ අපි බලනකොට මේ එක පක්ෂයක් නියෝජනය කරන ඉස්සල්ලාම පාර්ලිමේන්තුවට ආපු එකම මන්ත්‍රීවරුන්ටත් මේ ඉස්සරහා මන්ත්‍රී ආසන පනවලා තියෙනවා. ජේෂ්ඨයෝ ඉන්නවා අවුරුදු 30ක් හිටපු කැබිනට් ඇමතිකම් කරපුවා මේ දෙවෙනි පෙළේ. මම හිතන්නේ මේක වැරදි කර කතානායකතුමනි. මේක මම හිතන්නේ ඔබතුමා නිවැරදි කළ යුතු කාරණයක්. මොකද ඔබතුමාගේ බලය තියෙන්නේ. හැබැයි එතන කොහෙවත් නැහැ පක්ෂ නායකයින්ට දෙන්න ඕන කියලා. මම දන්නේ සම්ප්‍රදායක් තියෙනවද කියලා. සම්ප්‍රදායක් තිබුණත් ගරු කතානායකතුමනි එක මන්ත්‍රීවරයෙක් නියෝජනය කරන එක පක්ෂයක එක නායකයෙක් හිටපු පළියට මෙහෙම පෙර ආසන දෙන්න වුණොත් එහෙම ඉදිරි ආසන දෙන්නොත් ඉදිරියේදී අපිට කියන්න බෑ එකපාරටම පක්ෂ නායකයෝ 40ක් විතර එක මන්ත්‍රී දුර අරගෙන ආවොත් එහෙම මේ ආසන අලුතෙන් හදන්න දෙනවා ඉදිරි පෙළ අලුතෙන් හදන්න දෙනවා. මම හිතන්නේ මේක වැරදි. මම දැක්ක ජ්‍යෙෂ්ඨ ඇමතිවරු අවුරුදු 30ක් 88 ඉඳන් හිටව මම දැක්කා රංජිත් මද්දු බණ්ඩාර මැතිතුමා වගේ කැබිනට් ඇමතිකම් දරපු අය මේ පසුපෙළ ඉන්නවා. මම හිතන්නේ මේක ඔබතුමා නිවැරදි කරොත් හොඳයි. මොකද නැත්තම් මේක වැරදි පූර්වාදර්ශයක් වෙලා ඉදිරියේදී පක්ෂ නායකයෝ 30ක් 40ක් මන්ත්‍රී දුර එක අරගෙන ආවොත් එimhe අපිට මාර ප්‍රශ්නයක් වෙනවා. මේ පාර්ලිමේන්තුව තව ටිකක් එහාට කඩලා බිත්ති කඩලා එහාට දාන්න දෙනවා ආසන පනවන්න. මේක ඔබතුමා නිවැරදි කරන්න. මම දන්නේ ඔබතුමා කරපුවද නැත්නම් සාජන්ට ආප්ස් කරපු වරදද මම දන්නේ නැහැ. ඔබතුමා මේක නිවැරදි කරොත් මම හිතන්නේ ඒක හොඳ පූර්වාදර්ශයක් වෙයි. ඔව් කිරෙල. තුමනි දැන්ටමත් මම මහලේකම්තුමාට දන්වලා තිනවා අද පක්ෂ නායක රැස්වීමේදී මේක සාකච්ඡා කරනවා. මොකද පළවෙනි වතාවට පාර්ලිමේන්තුවට එන മന്ത്രിවරු පළවෙනි පෙළේ වාඩි කරවලා තියෙනවා. එක ආසනයක් තියාගෙන. ඉතින් අවුරුදු 30 ඉන්න අය දෙවෙනි පෙළේ. ඉතින් මේක සම්බන්ධයෙන් පක්ෂ නායක කියන එක අපි අලුත් අර්ථ නිරූපණයකට යන්න ඕන. We must give a new interpretation about this so called party. අපි මේ මාතෘකාව සාකච්ඡාවේදී විසඳා ගනිමු. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භ යොදනවා. ඔව් මන්ත්‍රීතුමා. ගරු කතානායකතුමනි මම මේ අවධානය යොමු කරන්නේ රත්නපුර දිස්ත්‍රික්කයේ ගරු කතානායකතුමනි රත්නපුර දිස්ත්‍රික්කයේ ජනතාව 1,04,237ක් මනාප දීලා ප්‍රේමලාල් ජයසේකර මහත්මයාව මේ ගරු සභාවේ ව්‍යවස්ථාදායකේ මන්ත්‍රීවරයෙක් බවට පත් කරලා තියෙනවා. දැන් මේ මොහොත වෙනකොට ඔහුව බන්ධනාගාරයෙන් රඳවාගෙන තබා තිබෙනවා. ස්වාමිනී මේ වෙලාවේ ඔහු අභියාචනයක් පැහැදිලිව ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කරලා තියෙනවා. එතකොට දැන් ඌව මේ ගරු සභාවට ගේන්නේ නැහැ. කිසිම අධිකරණයක නියෝගයක් නැහැ ඌව මේ ගරු සභාවට ගේන්න එපා කියලා. දැන් ඔහු අභියාචන අධිකරණයෙන් වැරදිකාරයා වෙනවා වගේම නිවැරදිකාරයා වීමේ හැකියාවකුත් තියෙනවා. ඒ නිසා ඔබතුමාට බලය තිබෙනවා. ඒ අදාළ බන්ධනාගාර අධිකාරිවරයා නියෝගයක් නිකුත් කරන්න ගරු මන්ත්‍රීතුමාව මේ ස්ථානයට ගේන්න කියලා. මොකද හේතුව යම් හේකින් ඔහු නිවැරදිකාරයා වුණාට පස්සේ ඔහු මේ සිදුවෙච්ච හානිය රත්නපුර ජනතාවට අප්‍රතිහාරී හානියක්. මොකද ඔබතුමාගේ අගෞරවනීය අවධානය යොමු කරනවා එදා අධිකරණ තීන්දුවක් තියෙද්දී එවකට හිටපු අනුර බණ්ඩාරනායක කතානායකතුමා 2001 ජූනි 20 ලබා තිබූ ඒ ඓතිහාසික තීන්දුව මේ ගරු සභාවට කිසිම තීන්දුවකින් බැඳීමක් සිද්ධ වෙන්නේ නැහැ කොහෙන්වත්. ඒ නිසා මම ඉතාමත් ගෞරවයෙන් ආදි සිටිනවා ප්‍රේමලාල් ජයසේකර මහත්මයා කියන චරිත නෙමෙයි රත්නපුර ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔබතුමා මැදිහත් වෙන්න. ඔබතුමා මැදිහත් වෙලා ඔහුගේ මේ ගරු සභාවට ඔහු ගෙන්නලා මේ ව්‍යවස්ථාකරණයට ඔහුට දායක වීමේ හැකියාව ලබා දෙන මෙන් ගෞරවයෙන් ආදි සිටිනවා. ඒක ඔබතුමාට බලය තියෙනවා. මේ කාටවත් නීතිපතිවරයාටවත් කාටවත් ඒ අයට ඕන විදිහට ඒක නවත්තන්න බෑ. අධිකරණයවත් බලයක් එහෙම තීන්දුවක් දෙලා නැහැ. ඒකම කරු කතානායකතුමනි තාමත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා අපිට අද අර කෑම පැකට්ටුවේ රුපියල් 3000 ගණන නිසා විශාල ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් හොඳ මම ගෙදරින් කෑම ගෙනවා කියලා මම කිව්ව එකට මාව බේරුණාට මේ සභාවේ ඉන්න අනිත් മന്ത്രിවරුන්ට ගෙවල් වලින් කෑම ගෙන්න බෑ. ඒ අය බොහොම දුර ඉඳලා එන වෙලාවල් තියෙනවා. ඒ නිසා කරුණාකරලා මහලේකම්වරයා හරහා මේ පුවත නිවැරදි කරන්න. දැන් ඔබතුමා එදා පැහැදිලිව එක කිව්වට ඒ කාරණේ පැහැදිලිව කිව්වට ඒක මාධ්‍යවල ගිහිල්ලා නැහැ. ඊටමත් අසාධාරණයි. දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තරම 950ක් වැය වෙන්න විදියකුත් නැහැ. එක්ක මේ ආහාර සපයන ආයතන විසින් විශාල වශයෙන් මුදල් මංකොල්ල කරනවා. දැන් අපිට තියෙන කනගාටුව අපිට රුපියල් 200ට දෙනවා කියලා 150ට අපේ ජනමාධ්‍යවේදුනුත් මේ ආහාර ගන්නවා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ එළියට ගියහම ජනතාව කියන්නේ 3000ක් කෑම එකක් අපි 200ට කනවා කියලා. ඒකේ ඇත්ත ඔබතුමාලා කියපු කාරණේ පොඩි පුංචි අකුරු වලින් දාලා තියෙනවා.
ඒ නිසා මම මේ මුළු සභාවෙම මන්ත්‍රීවරුන් වෙනුවෙන් මේ ඉල්ලීම කරන්නේ. කරුණාකරලා මහලේකම්තුමා හරහා මේක ඇත්ත යථාර්ථය මාධ්‍ය වලට අනාවරණය කරන්න. ගරු කතානායකතුමනි අපේ ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණේ පිළිබඳව මම ඔබතුමාට කියන්නේ මීට කලිනුත් දඬුවම් දීපු අභියාචනා කරලා ඉන්න අයව රිමාන්ඩ් වන්දනාගාරයෙන් පාර්ලිමේන්තුවට ගෙනාවා කතානායකතුමනි. එම උදාහරණ තියෙනවා. ඒකයි මම ඔබතුමාට කියන්නේ මාත් එක්කනේ. මන්ත්‍රීතුමා එකට නෑ මම මේ මතු කරන ගත්තෙන් ඊයේත් මම කතා කරා අපේ ප්‍රේමනාත් දොළවත්ත මන්ත්‍රීතුමා කියපු කාරණේ දැන් අදත් මාධ්‍යවල ගිහිල්ලා තියෙන්නේ කතානායකතුමනි මේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ ගෞරවය කෙලසෙන විදියට. දැන් මම ඊයේ මතු කරපු කාරණේ තමයි එකක් ඇවිල්ලා මේ ආහාර පානය වල තියෙන තත්ත්වය ක්වොලිටි එක සම්බන්ධව. දෙවෙනි එක තමයි දැන් මේ මන්ත්‍රීවරු 225 දෙනාම හැමදාම පාර්ලිමේන්තුවෙන් කන්නේ නැහැ. හරි හැබැයි පාර්ලිමේන්තුවේ සේවකයෝ රියදුරු මහත්තුරු 2000ක් විතර කනවා. එතකොට අපිට දැනගන්න ඕන මේ ඔඩිට් ඩිපාර්ට්මන්ට් එකෙන් දුන්නු ගාන per head cost එක ඇවිල්ලා මේ 2000ම එකතුව 225න් බෙදලාද කියලා. එහෙමනම් ඒක අපිට කරපු ලොකු අගෞරවයක්. ඉතින් එහෙමනම් ඔබතුමා මේ පාර්ලිමේන්තුව හර කොමිටි මීටින් එක නෙමෙයි මේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරන්න දැන් මේකේ මේ මහා ලොකු දේවල් නැහැ නේ මේ හිල්ටන් එකේ ශැන්ග්‍රීලා එකේ තියෙන දේවල් නැහැ. බතු එළවලු තියෙන්නේ. හරිද දැන් පළතුරු සීසන් එකටවත් ඒ පළතුරු වෙන්නේ නැහැ. හැමදාම තියෙන්නේ මේ අන්නාසි මේ පැපළුයි මේ කෙසෙල් ගෙඩි. හරිද? එතකොට මේ මිනිස්සු හිතන් ඉන්නේ හැබැයි අපි රත්තරන් ගිලිනවා කියලා ඉවරලා. ඉතින් ඒ නිසා වහාම මේක අදින්න නැතුව ඔබතුමා මේ ප්‍රකාශය කියන්න මෙනු එක හරි එළියට දාන්න. දාලා ඉතින් ඕක බලන්න ඕන කෙනෙකුට තේන රුපියල් 500ක්වත් කොස්ට් වෙන්නේ නැහැ ඔකට. සාමාන්‍යයෙන් බත් කඩේකින් රුපියල් 200 බත් පැකට් එකට තව පොඩ්ඩක් 100ක් විතර වැඩිපුර මේ එකක් තමයි ඔතන තියෙන්නේ. ඒ නිසා මේක නිවැරදි කරන්න කතානායකතුමා මේ පාර්ලිමේන්තුවේ කියලා මාධ්‍යයට ඉල්ලීමක් කරන්න එක මේ දාන්න කියලා. පළමුවෙන් ප්‍රේමලාල් ජයසේකර ගරු මන්ත්‍රීතුමාගේ ප්‍රශ්නය ඒක එතුමාගේ ඒ අභියාචනය පිළිබඳ කිසිම දැන්වීමක් මේ වෙනතුරු කතානායකවරයන්ට ලැබිලා නැහැ. දැන්වීමක් කළා නැහැ. අද ලැබුණේ. ඒක අධිකරණයෙන් ගත යුතු තීන්දුවක්. නමුත් එතුමාගේ අයිතිය එතුමාට ඡන්දය දීපු ඡන්දදායකයාගේ අයිතිය පැහැර ගැනීම අපිත් එකඟ නැති කාරණයක්. වහාම ඒ මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුවට කැඳවන්න කියන ගෙනත් දෙන්න කියන එක අපි මේ අවස්ථාවේ මතක් කරනවා බන්ධනාගාර අධිකාරියට. ඕමන්තුමා ගරු කතානායකතුමනි ගෞරවයෙන් අභියාචනා තීන්දුව අභියාචනය සම්බන්ධයෙන් නොටිසස් ඔබතුමාට ලැබී තිබෙනවා නම් ඒ අදාළ නියෝගය නිකුත් කිරීමේ වගකීම තියෙන ඔබතුමාට ගෞරවයෙන් අවධාරණය කරන ගරුතුමනි. මම හිතන්නේ අධිකරණයකින් ඒ සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කරන්නේ නව චක්‍රලේඛය හරහා. බන්ධනාගාර අධිකාරිවරයාට දන්වලා තියෙනවා මන්ත්‍රීතුමා වහාම කැඳවගෙන ඉන්න කියලා. දැනගන්න ඕනේ එතුමා මේ සභාගර්භයට කැඳවනවාද කියලා. මොකද හවස අපිට සමහර ඡන්ද විමසකට යන්න ඉඩ තියෙනවා. ඒ නිසා දවල් වෙනකොට අපි දැනගන්න අවශ්‍යයි ආණ්ඩු පක්ෂ කාර්යාලයට එතුමා මේ ස්ථානට කැඳවනවාද කියලා. පැහැදිලි වශයෙන් කැඳවීම සඳහා දැන්වීම කරලා තියෙනවා. නියෝජ්‍ය කතානායකතුමාට අර බරප්‍රසාද ප්‍රශ්නය. ඔව් නියෝජ්‍ය කතානායකතුමා. ගරු කතානායකතුමනි අද දින දිවයින පුවත්පතේ සඳහන් වෙලා තියෙනවා ගරු මන්ත්‍රීවරුන් ඇමතිවරුන් හිටපු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ගේ නම් සඳහන්ව පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වූ ජනාධිපති කොමිෂමට එහි පොලිස් ඒකකයට කැඳවා තිබෙනවා කියලා. ඉතින් මේකේ මගේ නමත් සඳහන් වෙලා තියෙනවා. දැන් අද මම ගමේ සිට එන විට දුරකථන පණිවිඩ රාශියකින් විමසනවා මේක මේ දිනපතා පුවත්පත් කියවීම තුලත් විද්‍යුත් මාධ්‍යයන් වල යනවා. ඉතින් මම මේ ගැන කිසිම දෙයක් දැනන් හිටියේ නැහැ. ඉතින් මම පාර්ලිමේන්තුවට ආපු විගසම මොකද මේ කොමිසමට කැඳවීම පිළිබඳව මිනිසුන්ගේ තියෙන හොඳ මතයක් නෙවෙයි. ඉතින් සාක්ෂි කියලාත් නැහැ. මම මේ කතා කරා එහි ලේකම්වරයාට. ලේකම්වරයා වෙනුවෙන් වැඩ බලන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ආයෂා ජිනසේන මහත්මිය. එතුමිය ඉතා පැහැදිලි කිව්වා එහෙම කැඳවීමක් කරලා නැහැ. මගේ නමක් එතන සඳහන් වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ලකිනවා පුවත්පත් මේ වාගේ පුවත්පතෙන් විමසුමක් කියනවා ඒක වරදක් වෙලා ඇති කියලා. ඉතින් කිසිම වගකීමක් නැතුව මෙවැනි කටයුතු කිරීම තුළින්
වරප්‍රසාද කඩවීමක් සිද්ධ වෙනවා කියලා මම කල්පනා කරනවා. ඒ නිසා මේක නිවැරදි කිරීමට අවශ්‍ය කටයුතු කරාවි කියලා මම ඒක අපි පුවත්පතට දන්වන්නම් වහාම නිවැරදි කරන්න කියලා. ප්‍රධාන කටයුතු ආරම්භය යොදයි. නෑ. කෑම ප්‍රශ්නේ. කෑම ප්‍රශ්නේ. ඒක කතා උත්තරයක් දුන්නේ. ඒ ඊළඟට කෑම පිළිබඳ ඇති වෙච්ච ගැටලුව ඒකෙදිත් ඔබතුමා මතු කරපු කාරණේ නිවැරදි. මේ සියලුම දෙනා කන කෑමවල වියදම 225න් බෙදලා තමයි මුලින් මේ ගන්න කියලා තියෙන්නේ. ඔව් පස්සේ මම ඊයේ මේ ගැන සොයලා බැලුවාම එක කෑම වේලකට වියදම් മന്ത്രിවරයෙකුට සඳහා වියදම් වෙන මුදල් රුපියල් 296ක් වගේ මුදලක් තමයි ඒක වෙන් වෙන්නේ. ඉතින් මේ බොහෝ වෙලාවට ඔබතුමා හරි. ඉතින් ඉතින් මේ ඒ වගේ ඉතින් වගකීම් විරහිතව යම් හරියට කරුණු නොදැන වාර්තා කරන අවස්ථාවල් පුවත්පත්වල අනන්තවත් තියෙනවා. ඉතින් ඒක අපි ඒ පුවත්පත්වලින් ඉල්ලා හිටිනෝ ඒ ප්‍රවේශමෙන් ඒ ගැන අධ්‍යයනයක් කරලා යම් කිසි ප්‍රකාශයක් කරනවා නම් හොඳයි නේද කියලා. කමන්නේ. අපි නිවැරදිව හරියටම ගණන් හදලා කියන්නම් සභාවට කොච්චර මුදලක් යනවද කියලා. මොකද ඒක මන්ත්‍රීවරු සියලු දෙනාම එක සැරේට ආහාර ගන්නෙත් නෑ. ඔබතුමා කිව්වා වගේ සමහරු පුරුද්දක් වශයෙන්ම පාර්ලිමේන්තුවෙන් කෑම කන්නෙත් නැති උදවියක් තියෙනවා. ප්‍රධාන කටයුතු ආරම්භය. ඔව් අන්ඩ්‍රියා පන්තිලා. ඔව් ගරු කතානායකතුමනි දැන් මේ ප්‍රකාශය කෙරුවේ කවුද කියන එක උන්නේ ප්‍රශ්නේ තීන්දුව වෙන්නේ. දැන් මේක අහම්බෙන් වුණ දෙයක් නෙවෙයිනේ. යම් නිලධාරියෙක් මේ පිළිබඳ ප්‍රකාශයක් කළා තියෙනවා අලුත් മന്ത്രിවරුන්ගේ සමුළුවේදී. එතකොට ඒ නිලධාරියේ ප්‍රකාශය කරලා තියෙන්නේ තම කරුණ නොදැන. ඉතින් එවැනි අවස්ථාවල ඒ නිලධාරීන්ට සම්බන්ධ වෙනුත් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතුයි කියලා මම යෝජනා කරනවා. මොකද මේවා බරපතල වැරදිනේ. මේ පාර්ලිමේන්තුවේ කෑම දෙන එක සදාකාලික තිබුණු දෙයක්. පාර්ලිමේන්තුව තිබුණු දවසේ මම ගිය හැම පාර්ලිමේන්තුවල ලෝකේ කෑම දෙනවා. කෑම දෙන්නේ පාර්ලිමේන්තුව ආරක්ෂිත ස්ථානයක් නිසා. ඉන්දියාවේ නොමිලේ දෙනවා. ඉතින් ඒ නිසා අපිට නොමිලේ අවශ්‍ය නැහැ. නමුත් මේ තත්ත්වය යටතේ යම් යම් අය විශේෂයෙන් නාවක මන්ත්‍රීවරු ඉදිරියේදී කරන වැරදි ප්‍රකාශ වලින් විශාල හානි සිද්ධ වෙනවා മന്ത്രി මණ්ඩලයටම. ඒ නිසා මේවා නිවැරදි කිරීම පමණක් නෙවෙයි එවැනි කරපු කතාවන් සම්බන්ධයෙන්ුත් මං හිතන්නේ ක්‍රියා කළ යුතුයි කියලා මං ඉල්ලනවා. මොකද මං කවදාවත් දැකලා නැහැ 225 දෙනාම ওই කැන්ටිමෙන් කනවා. සාමාන්‍යයෙන් 70ක් 80කට වඩා කවදාවත් ওই කැන්ටිමෙන් එක වෙලාවක් කන්නේ නැහැ. සමහර අය නොකන අයත් ඉන්නවා ගෙදර ගිහලා කන. ඒ නිසා මං හිතන්නේ මේවා නිවැරදි කළ යුතුයි. මොකද ඒක නරක ආදර්ශයක්. මොකද පාර්ලිමේන්තුවක් වෙන උත්තරීතර ස්ථානයක්. අපි නිතරම හරි විදිහට ඒ වැඩේ කරන්න ඕනේ. ඒ නිසා ඔබතුමාගේ අවධානය මම ඒ වෙනුවෙන් යොමු කරනවා. හොඳයි. ප්‍රධාන වැඩ කටයුතු ආරම්භය. මානය රුපියල් 250ක් හෝ 300ක් නම් ප්‍රකාශ කරන 3000ක් ගියා කියලා ඊතුරු මුදල කොහාටද ගියේ කියලාත් මේ සභාවට අනාවරණය කරන්න කියලා ඉල්ලීමක් කරනවා. ඔව් ගරු කතානායකතුමනි